समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सदहवत् गुणगरुक पिंवतुनि सदहवतुनि मातृका චරිත හඳුනා ගැනීම පුද්ගල ප්‍රගතියට හේතු වන අයුරු. ඊටාම වටින මාතෘකාවක්. දැන් එතකොට ඉස්සෙල්ලාම අපේ ඔළුවට එන්නේ අපෙන් පරිබාහිර අයගේ චරිත හඳුනා ගැනීම තමයි අපේ දියුණුවට අපි කරන්න ඕන පළවෙනි වැඩේ කියලා. මතක තියාගන්න. මෙහිදී මා ඔබට පළමුවෙන් අවධාරණය කරනවා පළමුවම ඔබ හඳුනාගත යුත්තේ ඔබේ චරිත ස්වභාවයයි. එළිය අයගේ චරිත 20000ක් හඳුනාගත්තත් තමන්ගේ චරිතය හඳුනාගත්තේ නැතොත් ගැළවිල්ලක් නැහැ. දියුණුවක් නැහැ. බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේ ලැබිච්ච මිනිස් භවයෙන් අන්තිමට චුත වෙලා සතර අපායකටම යන්න පුළුවන් තමන්ගේ චරිතය තමන් අඳුරගත්තේ නැතොත්. ඒ හින්දා බුදුදහමට අනුව මා ඔබට යෝජනා කරනවා ඔබ දෙස බලන්න. ඔබ දෙස බලන්න. ඔබ දෙස බැලීම නම් ඔබගේ සිත දෙස බැලීමයි. මොකද අපේ චරිතයේ ස්වභාවයන් ගති ලක්ෂණ මනස මුල් කරගෙන තමයි රැඳිලා තිබෙන්නේ. ධර්මයේ මනස කේන්ද්‍ර කරගත්තු ඒ විවරණවලදී ප්‍රධාන මනෝභාවයන් තුනක් මත චරිත ස්වභාවයන් තුනක් ඇති බව අවධාරණය කරනවා. ඒ තමයි රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත. එතකොට මේ චරිත තුනට බලපාලා තියෙන්නේ සිත් තුනක් නේ. රාගසිත බලවත් කෙනාට අපි කියනවා රාග චරිතයත්. ද්වේෂසිත බලවත් එක්කෙනාට අපි කියනවා ද්වේෂ චරිතයක්. මෝහසිත බලවත් එක්කෙනාට කියනවා අපි මෝහ චරිතයක්. එතකොට බලවත් වෙලා යම් සිතක් යමෙකු තුල පවතිනවාද ඒ ඇත්තගේ එළියට ප්‍රකට වෙන දේවල් වලට ඒ බලවත් වෙච්ච හිතම තමයි මූලික කාරණය බවට පත් වෙන්නේ. හැබැයි විසුද්ධි මග්ග අහලා තියෙනවනේ නේ. බුද්ධඝෝෂ මහාස්තවිරයන් වහන්සේ සමස්ත ත්‍රිපිටකයටම ගැලපෙන්න ලියපු සංක්ෂිප්ත අටුවාවක් කිව්වට වැරද්දක් නැහැ මුළු ත්‍රිපිටකයටම. විසුද්ධි මග්ග. එතකොට විසුද්ධි මග්ගයේ පෙන්වා දෙනවා චරිත 6ක්. ඔය මං කියූ තුනට අමතරව තව චරිත 3ක් විසුද්ධි මග්ගයේ පෙන්වනවා. ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතර්ක චරිත. රාග, ද්වේෂ, මෝහ චරිත තුනයි. ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, ඊළඟට විතර්ක චරිත. ඇත්තටම දැන් බැලුවාම රාග චරිතයේම සාධනීය සංවර්ධනයක් තමයි ශ්‍රද්ධාව. රාගයේම සාධනීය සංවාදනයක්. රාගයේ ස්වභාවය මොකද්ද? මූලිකම ලක්ෂණේ ඇලෙන සුළු බවනේ. රාගයේ මූලික ස්වභාවය තමයි ඇලීම අධිකයි.
එතකොට ඒ ඇලීම යහපත් අරමුණක් වෙත වුණොත් යහපත් උතුමෙකු වෙත වුණොත් යහපත් ධර්මයක් වෙත වුණොත් ඒ ඇලීම අපි හඳුන්වන නම තමයි මොකද? ශ්‍රද්ධාවනේ. ශ්‍රද්ධාව. පැහැදිලිද කාරණේ? රාගය සාධනීය පැත්තට වැඩෙනකොට ඒක ශ්‍රද්ධාව වෙනවා. රාගය නිෂේධනීය පැත්තට ගියොත්, ඒ කියන්නේ මේ නෙගටිව් පැත්තට වැඩෙන ගත්තොත් නේද? නරක පැත්තට ගියොත් අන්න එතකොට ඒක අභිජ්ජා. අභිජ්ජා කිව්වේ විෂම ලෝභයක් බවට පරිවර්තනය. විෂම ආසා ඇත්තෙක් බවට පත් වෙනවා. ඒ කිව්වේ විෂම ආශා ඇත්තෙක් කියන්නේ තමන් සන්තක දෙයට විතරක් නෙවෙයි එතකොට ඇලෙන්නේ. අනුන්ගේ දේවල් වලටත් ඇලෙනවා, අනුන්ගේ අයටත් ඇලෙනවා. හොඳ පැත්තට රාගය වැඩුණොත්, හොඳ පැත්තට හරවගත්තොත් ඇලෙන සුළු සිතම ශ්‍රද්ධාව කරගන්න පුළුවන්. ඇලෙන සුළු සිතම නරක අරමුණු වෙත ඇලෙන තත්ත්වයට අපි සැලසුවොත් ඒකේ අන්තිමට සීමාව හොයා ගන්න බැරුව අනුන්ගේ දේටත් ඇලෙන, අනුන්ගේ අයටත් ඇලෙන මනසක් බවට අපේ මනස පත් වෙන්න පුළුවන්. ඒ නිසා රාගයේ මූලික ගුණාංගය වන ඇලීම අපි හොඳට සිහිනුවණින් දකින්නම ඕනේ. රාගයේ ස්වභාවය යෙදෙන වෙලාවේදී දකින්න ඕනේ. සිත දකින්නනේ කියන්නේ නේ. සිත දකින්න. සිත ගැන අවධානය වැඩි දියුණු කරගන්න. සිහිය ඇති කරගන්න. ඊළඟට දේශනා කරන්නේ කුමක්ද? ඊළඟට රාගය සම්බන්ධව නුවණ දියුණු කරගන්න. රාගය සම්බන්ධව නුවණ දියුණු කරගන්න. එතකොට සිහියෙන් සිත දැකලා නුවණින් ඒ සිත වටහා ගත්තොත්, ඒ සිතේ ස්වභාවය ගති ලක්ෂණ අඳුනා ගත්තොත් අපිට පුළුවන් වෙයි ඒ කර නිෂේධනීය පැත්තට වැඩෙන එක නවත්තලා සාධනීය දිශාවකට යොමු කරන්න. එඳා දෙකටම වැඩ කරන්නේ මතක තියාගන්න ඕනේ හිතේ තියෙන ඇලෙන සුළු ගුණය. හිතේ තියෙන ඇලෙන සුළු ගුණය තමයි හොඳ පැත්තට වැඩුණොත් එහෙමයි, නරක පැත්තට වැඩුණොත් ඒ ඇලීමම විනාශයක්. සල්ලාලේ බිහි කරන්නේ නරක පැත්තට අරන. හොරු බිහි කරන්නේ නේ. හොරකම් කරන අය බිහි කරන්නේ නරක පැත්තට ඇලුනමනේ. හොරු බිහි කරන. يعني ඇලීම අධික වුණාම අපි ගිහිල්ලා අනුන්ගේ ඒව හොරකම් කරන්න පටන් ගන්නවා. අනුන්ට අයිති අය කාමයට පොළඹවන්න පටන් ගන්නවා. එතකොට සල්ලාලේ හොරු බිහි කරවන්නේ මොකද්ද? ඇලීමනේ. එතකොට ඇලීම කියන ගති ස්වභාවය තමන්ගේ මනසේ බලගත්ු ධර්මේ නම් තමන්ගේ මනසේ තමන් බොහෝම පරිශ්‍රමයෙන් ජීවත් වෙන්න ඕනේ. ඔය ඇලීම ඔබව විනාශයකටම දක්කගෙන යන්නත් පුළුවන් නේ. ගිහි ජීවිතේ නැති බංගස්ථාන වෙලා යයි. සම්පූර්ණ විනාශ වෙලා යයි ඔබ හරියට සීනුවණින් හිටියේ නැතොත් ඇලීම අධික කෙනා. ඒ වගේමයි ඔක හරි පැත්තට යොදාගත්තොත් එයා ඊටාම හොඳ ගැඹුරු ශ්‍රද්ධාවක් තියෙන ඊටාම තියුණු ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ හොඳ පැත්තට යොදාගන්න. එතකොට එයා ඇලෙන්නේ මොනවටද? බණ දහමට. එයා ඇලෙන්නේ බුද්ධ උපස්ථානෙට. සංඝ උපස්ථානෙට. නේ? කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ සේවනයට. ඒවට ඇලුනට කමක් නැහැ නේ. මොකද ඒ තැන් වලින් ඔබව පවට මෙහෙයවීමක් සිද්ධ වෙන්නේ නැහනේ. පවට මෙහෙයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ වර්ගයා ගත්තොත් නේ මේ කණ්ඩායම් දෙක ගත්තොත් ශ්‍රී වර්ගයාගේ බලගත් චෛතසිකය තමයි ඇලීමනේ. ගොඩාක් කාන්තාවන් සතුව තිබෙන
බලගත්තු චෛතසිකය බලවත් චෛතසිකය තමයි ඇලීම. ඇලීම වැඩි සාපේක්ෂව කාන්තාවකගේ පිරිමියෙකුට වඩා. ඒක මේ අපේ මොලේ හැදිච්ච අපේ එන්සයිම වැඩ කරන විදියම තියෙන එකක්. ඥානවලම තියෙනවා කාන්තාවගේ ඇලීම සාපේක්ෂව වැඩි පිරිමියෙකුට වඩා. සාපේක්ෂව වැඩි. දැන් බලන්න ගෙදර වැඩවලට උනත් දැඩි ඇලීමක් තියෙන්නේ පිරිමියාගේද කාන්තාවගේද? කාන්තාවගේනේ. ඊළඟට නෑදෑයින්ගේ කටයුතු යුතුයකම් නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕනේ කියන එකත් කාගේද වැඩිපුර තියෙන්නේ? කාන්තාවගේ. පන්සල් යන්න ඕනි කියන එකත් කාගේද වැඩිපුර තියෙන්නේ? කාන්තාවගේ. හාඳුරුලට දානමාන දෙන්න ඕනේ කියන එකත් වැඩිපුර තියෙන්නේ කාගේද? කාන්තාව. වැඩිපුර බණහන් ඉන්නෙත් කවුද? කාන්තාව. එතකොට ඒ අතෝගාව තියෙන ඇලීම යහපත් පැත්තට වැඩුණොත් ඒක මොකක් වෙනවද? ශ්‍රද්ධාව වෙලා. මේකෙන් කියන්නේ පිරිමියාට මේ ಗುಣ නැහැ කියලා. වරදව ගන්න එපා. දෙමව්පියන්ට සලකන තුනුරුවන්ට බොහොම ලොකු ශ්‍රද්ධාවක් තියෙන පිරිමියාත් ඉන්නවා. නමුත් බහුතරය නෙමෙයි. ඒ සුළුතරයනේ. ඒ සුළුතරය. ඉතින් ඇලීමෙම කළුවරක් තියෙනවා. ඇලීමේ තියෙන නරක තමයි ඒක ඇතුලේ කළුවරක් තියෙනවා. හොඳ පැත්තට වුණත් නුවණ නැතුව ඇලුනොත් ඒකත් කළුවරක්මද නැද්ද? කළුවරක් නේ. නෑදෑයන්ට වුණත් නුවණකින් තොරව ඇලුනොත් නේද? දරුවන්ට වුණත් නුවණ නැතුව ඇලුනොත්, දෙමව්පියන්ට වුණත් නුවණකින් ප්‍රඥාවකින් තොරව ඇලුනොත් ඒ ඇලීමේ කළුවරක් තියෙනවනේ එතකොටනේ. ඒ ඇලීම ඇතුලේ අඳුරක් එතනම තියෙනවා. තුනුරුවන්ට වුණත් නුවණ නැතුව කොච්චර ඇලිලා හිටියත් නුවණ නැති ශ්‍රද්ධාව මොකක් කියලාද කියන්නේ? මෝඩකමනේ. නුවණ නැති අවබෝධයෙන් තොර බහුශ්‍රතකමෙන් තොර ශ්‍රද්ධාව භක්තිවාදයක් මෝඩකම. භක්තිවාදයක් පමණයි. බුදුදහමේ උගන්වපු ශ්‍රද්ධාව නිවැරදි ශ්‍රද්ධාවක් වෙන්නේ එය නිතර නිතර ධර්මය අහමින් අහන ධර්මය නිතර නිතර නුවණින් මෙනෙහි කරමින් එය තමන්ගේ අත්දැකීම් ඔස්සේ ප්‍රත්‍යක්ෂ කරගනිමින් යමෙක් විශ්වාසයකට આવොත් අන්න ඒකට කියනවා මොකද? පච්චත්තං වේදිතබ්බෝ, ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත්තු නිසා ඇති වෙච්ච විශ්වාසයක් ශ්‍රද්ධාවක්. එහෙම නැතුව උපදින ශ්‍රද්ධාව මං හිතන්නේ මිනිස්සු මුලාවටපත් කරනවා සහ මිනිස්සුන්ගේ කාලය අපතේ යවීමක් විතරයි. ඒගොල්ලෝ පන්සල් යනවා තමයි, වැඳ වැඳ ඉන්නවා තමයි. හැබැයි කිසිම ක්වොලිටි එකක් එයාලගේ දියුණු වෙන්නේ නෑනේ. නුවණක් නෑ. ඔය ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් ඒ ටික තියෙනවා. ශ්‍රද්ධාව පන්සල් යන්න කලින් නානවා. ඒ ඔක්කොම හරි. නෑ. කොණ්ඩ පීරනවා. ඒ පරිසම් සුදු ඇඳුම් අඳිනවා. ඔක්කොම ටික හරි. හැබැයි නුවණ නැත්තම් ඒ ශ්‍රද්ධාව අර්ථාන්විත වුණා වෙන්නේ නෑ. ඒ නිසා රාගයේ තියෙන කළුවර ශ්‍රද්ධා චරිතයටත් බලපෑම් කරන්න තියෙන ඉඩකඩ අඩුද වැඩිද? වැඩි. වැඩි. ඒක වැඩි. රාගයේ ලොකු කළුවරක් තියෙනවා. ඒ කළුවර ඒක ශ්‍රද්ධාව බවට පරිවර්තනය වෙද්දිත් ඒ කළුවර මිනිස්සු අමාරුවේ වටන්න පුළුවන්. මොකද අද සමහර වෙලාවට කෙනෙකුගේ ආගමික ශ්‍රද්ධාව එක්ක තවත් එක්කෙනෙකුට කපටි ලෙස සූදුවක් කරගෙන යන්නත් පුළුවන් නේ. කපටි නම් විශ්වාසෙත් එක්ක බූරුව ගන්න පුළුවන් නේ. තේරෙන විදිහට කිව්වොත් ශ්‍රද්ධාව බුද්ධියෙන් තොර එකක් නම් එයාව රවට්ට ගන්න එක ලේසිද නැද්ද? හරි ලේසි. හරිම ලේසි.
කවුරු හරි ඒ ඔබ පැහැදීම ඇති වෙලා කියන්නේ මං ගැන කියනකෝ. මම කපටි කෙනෙක් වුණොත් මොකද කරන්නේ? මං කපටි කෙනෙක් වුණොත් කරන්නේ ඔබේ ශ්‍රද්ධාව ගසා කන එකනේ. ඒකනේ කරන්නේ. ඔබ මා කෙරෙහි තබලා තියෙන විශ්වාසය මම මගේ පැවැත්ම සඳහා පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට ඔබේ ශ්‍රද්ධාවේ සම්පූර්ණ තියෙන ආලෝකයේද අඳුරක්ද තියෙන්නේ? අඳුරක් නේ. විශ්වාසයේ තියෙනවා මෝහය එක්කනේ. මෝහය නැමැති අඳුරෙන් වැහිච්ච විශ්වාසයක්. එහිඳ තමන්ගේ චරිතේ බලවත් ඇලීම නම් තමන් ඇලෙන සුළු චරිතයක් නම් ඊටාම සිහිනුවණින් ඉන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. මොකද හේතුව සිහිය නුවණ නැති වුණොත් එහෙම ඔය ඇලීම හින්දම ඊටාම කෛරාටිකයන්ටත් ඇලෙන්න පුළුවන් නේ. ඔබ හොඳටම රවට්ටන කට්ටියටත් ඔබ ඇලෙන්න පුළුවන්. රංගපාන අයට ඔබ ඇලෙන්න පුළුවන්. එතකොට ඒක ඔබට කරගන්න ආයවතක් නේ. මේ පුද්ගල ප්‍රගතියට නෙමෙයි ඒක හේතු වෙන්නේ මොකද්ද? පුද්ගල පරිහානියට. හිතන්නකෝ අවුරුදු 20ක් විතර ඒ වගේ කාට හරි නිකන් ආගමික සංස්ථාව ඇතුළෙම කෙනෙකුට රැවටිලා හිටියොත් 20 අවුරුද්දක් විතර තියෙන ටික ඔක්කොම පුදලා නේද? ආන්තිමට එලිදරව් වෙනකොට යථාර්ථය කරන්න දෙයක් නැහැ. නේද? ඒ නිසා මම යෝජනා කරනවා ඔබ ඊටාම බුද්ධිමත් වෙන්න, ඊටාම ඥානවන්ත වෙන්න. රාගය කියන්නේ කළුවරක් එක තියෙන එකක්. ඒ රාගයේ මූලික ගුණය තමයි ඇලෙන සුළු බව. ඒ ඇලෙන සුළු බව නරක පැත්තට ගියොත් ඔබ සල්ලාලයක් කරයි, හොරෙක් කරයි, කපටියෙක් කරයි, බොරුකාරයෙක් කරයි. ඇලීම හොඳ පැත්තට අරගෙන ආවොත් ඒකෙන් ඔබ ශ්‍රද්ධාවන්තයෙක් කරයි, බැතිමතෙක් කරයි. ඒත් මතක තියාගන්න. ඒ ඇලීම නුවණින් යුක්ත ඇලීමක් නොවුනොත්, හුදෙක් විශ්වාසයක් වුණොත් ඔබ රැවටෙන්නෙක් බවට සහ මම්මුලා වූෙක් බවට පරිවර්තනය වේ. දැන් පැහැදිලිද? ඇයි චරිත අඳුනා ගන්න ඕනි ඇයි කියන එක නේද? ඔය එක චරිත ස්වභාව. ඊළඟට දෝෂ චරිත. දෝෂ චරිත හේවත් ද්වේෂ චරිතනේ. ද්වේෂ චරිත. දැන් ද්වේෂයේ මූලික ස්වභාවය තමයි ගැටෙන සුළු බව. ගැටෙනවානේ. ද්වේෂයේ මූලික ගුණය තමයි දේශ චරිතයක් තියෙන කෙනෙකුගේ යාගේ මනස හැමතිස්සෙම ගැටෙනවා. හරියට ගැටෙන සුළුයි නේ. ගැටෙන සුළු. ඒ ගැටෙන සුළු මනස සිහියෙන් දැක්කේ නැතොත්, නුවණින් දියුණු කරේ නැතොත් නේ. ඒ මනසට අදාළ නුවණ දියුණු නොකරොත්, ඒ මනසට අදාළ අවදිමත්කම, සතිමත්කම, සිහිය අප තුළ නිර්මාණය කරගත්තේ නැතොත් අපි නවතින්න පුළුවන් දරුණු ලෙස මිනිසුන්ට හිංසා කරන එක්කෙනෙක් වෙලානේ. දේශ චරිතය නවතින්නේ ව්‍යාපාද චෛතසිකයෙන් බලවත් වෙලානේ. දේශ චරිතය පවත්වගෙන යන්න අපි අනිත් අය නැසේවා වෙනසේවා කියලා හිතන තැනටම එනවා. හිංසා කරන්න ඕනි කියලා හිතන තැනටම එනවා. හිත වැඩෙනවා එතෙන්ට. ඊළඟට ප්‍රාණඝාතයටත් යනවානේ. ප්‍රාණඝාත කරනවා. ඊළඟට ද්වේෂ මූලික බව තව තවත් වැඩි වෙන්න කට ඇරියොත් රළු කටුක පරුස වචන කියන්න පටන් ගන්නවානේ. චූටි දෙයටත් කට ඇරිය ගමන් කියන්නේ නරක වචන. රළු වචන, කටුක වචන, පිහියෙන් යන වගේ වචන. නේ? අහන් ඉන්න බැරි අප්‍රසන්න වචන. එතකොට ඒ වැඩ කරන්නේ මොන සිතද? ද්වේෂයනේ. ඊළඟට ඒක යන්න පුළුවන් කේලම් කීම දක්වා කෙනෙක් නේ. කේලම් කියන්නේ අධික දේශෙන් ඉන්න අයනේ. අධික දේශෙන් ඉන්න අයට උහුලා ගන්න බෑ තව දෙන්නෙක්ගේ සමගියනේ. මොකද කරන්නේ එතකොට? සමගිය බිඳ වැටීම සඳහා තීරණයක් ගන්නවා. මේ දෙන්නා වෙන් කරන්න නම් මේ දෙන්නට දෙන්න කුලල් කා ගන්න දෙන්නේ බවට කොටවල දාන්න ඕනේ නේ. එතකොට ඒක ද්වේෂයෙන් කරන්න. ඒක තරහෙන් කරන්න. ඉතින් නැති ඒව හදලා එක්කෙනෙකුට හොරෙන් අනිත් එක්කෙනාට කියනවා, එයාට හොරෙන් ඊළඟ එක්කෙනාට කියනවා.
කියන්න පටන් ගන්නෙම බුදුවක්කේ මේක කේලමක් එහෙමනම් නෙමෙයි කියලා. එහෙම තමයි පටන් ගන්න. මේවා මේ තුන් හිතකවත් එහෙම නැහැ කේලමක් එහෙමනම් නෙමෙයි කියලා තමයි කේලම කියන්නේ. අධික ද්වේෂයෙන් ඒක කරන්නේ. අධික විනාශයක් කිරීමේ අරමුණින් ඒක කරන්නේ. ඒ හින්දා ගැටීම කියන එක මනසේ ස්වභාවයක් නේ. හැමෝගෙම මනසේ තියෙනවා අනාගාමී තත්වයට ගමන් කරන කම්ම ගැටෙන සුළු බව පටිඝය පවතිනවා. ඒක කාගෙත් ගාව තියෙනවා. නමුත් මේක ටිකක් අධික වුණොත් ඒක මේ ඊටාම නරක පැත්තට නිෂේධනීය පැත්තට වැඩෙන්න ගත්තොත් එයා නවතින්නේ මිනිමරුවෙක්, මම්පහරන්නෙක්, සමාජය ભેද බින්න කරන්නෙක්, ඊළඟට පරුස රළු වචන කිය මිනිසුන්ගේ හිත් තලාපෙලා කටයුතු කරන්නෙක්, නිර්මාණය කරන ද්වේෂසිත. ඔය නිෂේධනීය පැත්ත. දැන් සාධනීය පැත්තට කොහොමද ද්වේෂය වැඩ කරන්නේ? සාධනීය පැත්තට ද්වේෂය වැඩ කරන්නේ මතක තියාගන්න බුද්ධි චරිත පවට ඒගොල්ලෝපත් වෙනවා. ද්වේෂය කියන්නේ ගැටෙන සුළු බල බවනේ. දැන් ගැටෙන සුළු බව නිසාම එයා කිසි එකක් එහෙම කියපු ගමන් සාදු සාදු කිය පිළිගන්නේ නැහැ. තේරුණානේ? ගැටෙන සුළු නිසාම දෙයක් කියනකොට එයාට අහන්න තියෙන ප්‍රශ්න ටිකත් එයා අහනවා කොහොම වෙන්නේ කොහොමද කියලා. ඇහුවේ නැතත් හිතින් හරි හිතනවා. තේරුණානේ? හිතින් හරි හිතනවා. ඔය කිව්වට එහෙම වෙනවද? වෙන්න පුළුවන්ද? ඔප්පු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එයාගේ මනසේ තියෙනවා ගැටුමක්. එයා කිසිම දෙයක් එහෙම එක විට පිළිගන්න සූදානම් නැහැ. ඒ ගැටෙන සුළු එක්කෙනාගේ ස්වභාවය. සාමාන්‍යයෙන් පිරිමි කියන වරිගයන්නේ වගේ. සාතිශය බහුතරයක් පිරිමින්ගේ චෛතසිකය තමයි බහුතරයක් පිරිමින්ගේ චෛතසිකය ඇත්තටම දෝෂ මූලිකයි නේ. ගැටෙන සුළු. දැන් පිරිමි හැම හාඳුරුන්ගෙම බනහන්නත් කැමති නෑනේ. ඒකට හේතුව පිරිමි ආහන බන මේ පිරිමි බන වෙන්න ඕනේ. තේරුණා නේද? ඒ කියන්නේ ඒක ඇතුලේ පිරිමියෙක් ආන් ඉන්නවා නම් එයාගේ බුද්ධිය කලම්බන සුළු බවක් එහි තියෙන්න ඕන. පිරිමියෙකුට කිව්වොත් දැන් වැඳගෙන මව්ගේ ගුණ සජ්ජායනා කරමු කියලා විනාඩි 5කට පස්සේ මිනිහා නැගිටලා වෙන වැඩකට යනවා. හැබැයි තර්කානුකූල පොයින්ට් එකට කතා කරන හරියටම කාරණේ විග්‍රහ කරනවා නම් ගැටෙන සුළු මනසක් සහිත පිරිමියා ඒකට එයා අහුම්කම් දෙනවා. ඒකට අහුම්කම්. ඒ අහුම්කම් දෙන්නේ ඇයි? එයා එහෙම නිකම් පිළිගන්න සූදානම් නෑ. සාදු කියන්න සූදානම් නෑ. සාදු කියන්නේ ගොඩක් ඒවා අහන් ඉතලා. ගොඩාක් ඒවා අහන් ඉතලා. ඒ ගැටෙන සුළු මනසේ ස්වභාවය. මම විශ්වාස කරනවා අපේ රටේ පිරිමි අයව ධර්මයේ පැත්තට ආකර්ෂණය කරන්න නම් පිරිමි අයගේ බුද්ධිය ජනනය කරන දේශනා තමයි සිද්ධ කළ යුත්තේ. මොකද හේතුව පිරිමිගේ ශ්‍රද්ධාව හදන්න දැඟලුවොත් එහෙම එක පළවෙනි පියවරේදී ඒක එන්නේ නැහැ. පිරිමියෙකුගේ බුද්ධිය දියුණු කරවුවොත් ඉබේම ඒක ශ්‍රද්ධාව බවටත් පරිවර්තනය වෙනවා. දැන් උපාසිකාවක් ශාස්ත්‍රූවරයෙක්, ගුරුවරයෙක්, ආගමික කතුවරයෙක්, ධර්මදේශකයෙක් කියන දෙයක් දේශක ගෞරවය නිසා පිළිගන්න පුළුවන්. තේරුණානේ? දේශක ගෞරවය නිසා. ගුරු ගෞරවය. හැබැයි උපාසක කියන්නේ උපාසක භාවයේ තහවුරු වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි මම කියන්නේ. උපාසක කියන්නේ අපි ස්ත්‍රී පුරුෂ කියන තැනින් මම මේ මතු පිට අර්ථයෙන් කියන්නේ. පිරිමියෙකු එහෙම නෙමෙයි ඒක පිළිගන්නේ ඒ කාරණාවට යාට එකඟ වෙන්න තර්කානුකූල අදහසක් දේශකයා ඉදිරිපත් කරොත් විතරයි.
දේශකයා තර්කානුකූල අදහසක් Tamanට එකඟ වෙන්න පුළුවන්. Tamanගේ මනසට මේ සමාන්තර අදහසක් දේශකයාගෙන් ආවම තමයි පිරිමියා විශ්වාසෙ පටන් ගන්න. මම කියන්නේ ඔක්කොම පිරිමි නෙමෙයි ඈ. බහුතරයක් පිරිමි. අර කිව්වෙත් ඔක්කොම කාන්තාවොත් නෙමෙයි නේ. බහුතරයක් කාන්තාව. රාග චරිත තියෙනවා. බහුතරයක් පිරිමින්ට ද්වේෂ චරිත තියෙනවා. කියන්නේ ගැටෙන සුළු බව බහුතරයක් ඉන්නේ පිරිමි පාර්ශවයේ සමාජයේ දිහා බැලුවම සිහියෙන් ඇලෙන සුළු බව බහුතරයක් තියෙන්නේ කාන්තාවන්ගේ පැත්ත. ඒක ලෝකෙ විදියට ගත්තොත් නේ ලෝකෙ විදියට ගත්තොත් ගැටෙන සුළු මනස් ඇත්තවුන් බහුතරයේ ඉන්නේ බටහිර සහ යුරෝපේ. ඇලෙන සුළු බව බහුතරයක් සිටින ජනතාව ඉන්නේ ආසියාවේ සහ ඈත පෙරදිගනේ. ඒ කියන්නේ ජපානයේ චීනයේ දක්වා ඒ කටි. ඒ හින්දා ලෝකේ දේවල් දියුණු උනේ විදි දෙකකට. ආසියාවේ මිනිස්සුන්ගෙන් තමයි ධානලාභියෝ බිහිවුනේ අහසින්. ඒගොල්ලෝ ආගමික ශ්‍රද්ධාවකින් යම්කිසි ආකාරයකට ඒගොල්ලෝ ශාස්ත්‍රවරයෙක් විශ්වාස කරගෙන කටයුතු කරා. ඉතින් ඒගොල්ලෝ ධාන ලැබුවා, අහසින් යන්න පුළුවන්, දිබ්බ සෝත ලැබුවා. ඒගොල්ලන්ට පුළුවන් අනිත් අය කතා කරන ඒවා අහන් ඉඳීමේ ශක්තිය Taman තුල නිර්මාණය කරගත්තා. ඊළඟට දිබ්බ චක්කු නිර්මාණය කරගත්තා නේ. දකින්න ඈත වෙන දේවල් දකින්න එයාලා දැනුමක් නිර්මාණය කරගත්තා. ඒවා ශ්‍රද්ධාවේ මූලයෙන්ම පටන් ගත්තා. ඒවා ආසියාවේ වෙච්ච දේවල්. හැබැයි බටහිර වැඩ කරේ ඕකේ අනිත් පැත්ත. ඒකවල බලන් හිටියා කුරුල්ලෝ කොහොමද උඩින් යන්නේ? උන්ට පුළුවන් නම් අපිට බැරිද? අන්න එහෙම බලන් ඉඳලා රයිට් සහෝදරයෝ ප්ලේන් එකක් ඇදුවා. නේද? ඈත සිද්ධ වෙන දේවල් දකින්න නේද? ඇමරිකාවේ විශේෂ චන්ද්‍රිකා ආසියාව පුරා කරකි තියෙනවා. මෙහි මොනවද වෙන්නේ කියලා ටක් ගාලා කැප්චර් කරලා ගන්න. කොරියාව උතුරු කොරියාවට උඩින් අහස්ගත කරලා තියෙනවා විශේෂ තියුණු තොරතුරු ලැබෙන චන්ද්‍රිකා. ඒගොල්ලෝ දිබ්බ චක්කු වෙනුවට චන්ද්‍රිකා හදාගත්තා. නේද? ඒවා හදාගත්තා. දිබ්බ සෝත වෙනුවට ටෙලිෆෝන් හදාගත්තා. අනේ නිකන් ලෝකේ පොඩි බෙදීමක් කරොත් ශ්‍රද්ධාව මූලිකව ගියපු ඇලීම් සහිත චෛතසික තියෙන ලෝකයේ නිර්මාණයන් සහ ගැටීම් සහිත චෛතසික තියෙන ලෝකයේ නිර්මාණයන් වෙනස්. ඔබ නිකන් ලෝකෙ මෙහෙම තියෙද්දි ලෝකෙ දිහා ලෝකෙන් එළියට අවිල්ල බලන් ඉන්නකෝ. මොකද මේ වෙලා තියෙන්නේ මේ කලාප දෙකේ කියලා. සිහියෙන් බැලුවොත් ඒ එක යුගයක ඊටාම දීප්තිමත් වෙන්න ඒ පරිසරවල වැඩ කරපු චෛතසික බලපාලා තිනවා. දැඩි ගැටෙන සුළු මනසක් නේ යුරෝපයේ 18 19 වන කාර්මික විප්ලවයෙන් පස්සේ සියවස් වල ඇති වෙන්නේ. ගැටෙනවා මේ අල්ල ගන්න ඕනි යන්න ඕනි නේ. ඒගොල්ලෝ නැව් හදනවා මාළුව පීනන හැටි බලන් ඉඳලා කුරුල්ලෝ පියාඹන හැටි බලන් ඉඳලා ප්ලේන් හදනවා. ඒවා පාවිච්චි කරලා රටවල් වලට යන හැටි ගැන හිතනවා නේ. ඒක වෙනස් තත්ත්වයක්. ඉතින් ගැටෙන සුළු මනස හොඳ පැත්තට දියුණු කරගත්තොත් බුද්ධිය තමයි. නරක පැත්තට දියුණු කරොත් ඉතින් දාමරිකෙක්. අම්මොම දාමරිකෙක් වෙලා නැමතේ. ගැටෙන සුළු මනසක් තියෙන කෙනා. ඊළඟට මෝහ නේ. මෝහ කියන ස්වභාවයම ව්‍යාකූල බව. මෝහ කියන්නේ හැමතිස්සෙම ඩාර්ක්නස්. යම්කිසි ආකාරයක අඳුරක තමයි යාලා හැම මොහොතකම වැඩි අවස්ථා ගානක් ඉන්නේ අඳුරේ ඉන්නේ. කළුවරේ ඉන්නේ. ඒගොල්ලන්ට අපහැදිලි. අන්න අපහැදිලි. ව්‍යාකූලයි.
ව්‍යාකූලයි ඒගොල්ලෝ. පැහැදිලි නෑ යාලට. පැහැදිලි නැතිකම නිෂේධනීය පැත්තට වැඩුණොත් එයා මිත්‍යා දෘෂ්ටිකෙක් වෙනවා. මෝහයේ නරක දීර්ඝයකට අපි කියනවා මොකක් කියලාද? මිච්ඡා දිට්ඨි. මෝහයේ නරක දීර්ඝය තමයි මිච්ඡා දිට්ඨි. ව්‍යාකූල භාවයේම සාධනීය එකක් තමයි ප්‍රශ්න එකම සියසැරේ හිතින් ඒකමද කියලා හිත විතර්ක කර ගොඩ නැගෙන සාධනීය දියුණුවක් එකනේ විතර්ක චරිත ඕන එකක් දහසරේ අහනයි ඉන්නේ විතර්ක නේ හිතේ විතර්ක වැඩි යාලට සැක බහුලයි ඒත් ඒක ටිකක් හරි හොඳයි අර නිෂේධනීය පැත්තට යනවට වඩා ඒක හොඳයි මොකද නිෂේධනීය පැත්තට ගියොත් අමු මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා තමන් ඉන්න මෝඩ සංකල්පේ ස්ථාවර වෙනවා දැන් ඒක හොඳ පැත්තට දියුණු කරවුවොත් අඩුම ප්‍රශ්න අහනවානේ ප්‍රශ්න අහනවා එකම දේ පෙන්නලා ප්‍රශ්න අහනවා එකම කාරණේ දහසරේ අහනවා කමන්නේ 20 සැරයක් හරි අහලා 20 සැරේ හරි අහන්නේ යාට ක්ලියර් නැති හින්දානේ නේ හරි නිර්වුල් නෑ එයාගේ මහා අවුල් වෙලා තියෙන ඇතුළ අර එහෙන් කියන පටිච්චසමුපාදේ මෙහෙන් කියනවා අනිච්චතා දර්ශනේ මෙහෙන් ශූන්‍යතා දර්ශනේ ඉතින් මේක ඔළුව කරකෙවිලා යනවා ඉතින් අන්තිමට වෙන්නේ ඒක ගැන ප්‍රශ්න අහලා එයා යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් ඒ හින්දා ව්‍යාකූල බව හේවත් මෝහය තමන්ගේ මනසේ අධිකයි නම් තමන් ටිකක් ප්‍රශ්න අසන සුළු කෙනෙක් නිතර දේවල් පැහැදිලි කිරීම සඳහා වෑයම් කරන්නෙක් බවට පරිවර්තනය වෙන එක තමයි තමන්ට අර මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවි ගැලවෙන්න තියෙන හොඳම උපාය. හොඳම උපායයක්. එන්න තමන්ගේ චරිතය තමන් අඳුර ගන්න. තමන්ගේ චරිතය තමන් දැන් ඕවා අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ සබ්කොන්ෂස් එකේ සහ අන්කොන්ෂස් එකේ වැඩ කරන්නේ මොනවද? ඒ කියන්නේ අනුසය වශයෙන් සහ උපවිඥානය නේ පරියුට්ඨාන වශයෙන් නේ පරියුට්ඨාන අනුසය වශයෙන් තියෙනට අපි කියන අන්කොන්ෂස්නස් කියලා. අවිඥානයේ වැඩ කරනට. ඊළඟට උපවිඥානයේ වැඩ කරන ඒවට අපි කියනවා සබ්කොන්ෂස්නස්. උපවිඥානය. ඊළඟට වීතික්කම කියන්නේ කෙලින්ම පේන ටිකනේ. ඒකට කියනවා මේ කොන්ෂස්නස් විඥානය. දැන් ඒව එලිදරව් වෙනවා මෙයාලගේ උපවිඥානේ මොනවද වැඩ කරන්නේ මෙයාලගේ අවිඥානේ වැඩ කරන්නේ මොනවද කියලා කෙනෙක් ඇවිදින රටාවක් බලා ගන්න පුළුවන් හොඳට සීනුවණින් බැලුවොත් මෙයාගේ චරිතේ කොයි જાතිද කියලා අල්ල ගන්න පුළුවන් දැන් සමහරව ඇවිදිනකොට මේ අඩි තියන්නේ හරි විසිරිලා හරියට නිකන් වෙරිකාරයෙක් ඇවිදිනවා වගේ. වේබද්දෙක් ඇවිදිනවා වගේනේ. ඒ වගේ ඇවිදින නිර්බුල්ව පාතපන්නේ නැතුව ඇවිදින අයගේ සාමාන්‍යයෙන් වැඩිපුර බලවත් වෙලා තියෙන මෝහය. ඊළඟට සමහරු ඇවිදින දූවිලි අවුස්සගෙන යන්නේ. කුළු හරකෙක් වගේ. තියෙන ඒවට පයින් ගහගෙන යන්නේ. කොච්චර හරියාගේ වැදෙනවා අර එහෙමේ. කකුල් වලත් හොරි හැදිලා තියෙන්නේ මොකද වැදිලාම අන්න ඒ වගේ චරිත ඒ වගේ ගති ලක්ෂණ නැත්තවුන් හොඳට නිරීක්ෂණය කරොත් ඒගොල්ලොන්ගේ අධිකව තියෙන්නේ ද්වේෂය සමහරු ඇවිදිනවා බලන් ඉන්න ආසයි හරිම හරි සාමකාමී එයාලගේ හොඳට බලන්න බලවත් රාගය අඩිය තියන්නේත් ලස්සනට ඒකනේ කාන්තාව ලතාවකට ඇවිදිනවා කියන්නේ. ඒ කියන්නේ අර සබ්කොන්ෂස් එකේ වැඩ කරන එක එළියට එනවා. තේරුණානේ? ඒ කියන්නේ අපේ උපවිඥානේ අවදි වෙලා තියෙන හැඟීම අපි ඇවිදිද්දී එළියට එනවා. උපවිඥානේ යට දැන් ඔන්න තරහ ඇවිස්සලා නම් අපි ඇවිදිනකොට ඒ තරහ ඇවිස්සුණු බව ප්‍රකට වෙනවද නැද්ද? ප්‍රකට වෙනවා. උපවිඥානේ දැන් ඔන්න රාගය නැගිටගෙන රාගය ඇවිස්සගෙන එන වෙලාවට නම් අපි ඇවිදින විදිය තව ටිකක්
තව ටිකක් වෙනස්. උපවිඥානේ ඇවිස්සීලා තියෙන මෝහය නම් ඇවිදින විදිය තවත් වෙනස්. තේරුණාද මං කියන එක? අතු ගාන කොටත් බලාගත හැකියි. අතු ගාන කොටත් බලාගත හැකියි. දැන් රාග චරිත බහුල අය අතු ගාන කොට ඉතින් රටා මවනවා. පොල්ලත්ත වගේ අතු ගානවා. එහෙම එක එක රටා. තේරුණානේ? හරි අඩි පාරක් හිටින්න දෙන්නේ. හරීම සීරු මාරුවට කුණු කෑල්ලක් ඉතුරු වෙන්න දෙන්නේ නැතුවනේ. හරි ෂෝක් එක කරනවා. අතු ගන්න විදිහින් අල්ල ගන්න පුළුවන් මෙයාගේ ඇතුළ මොකක්ද කියලා. ඊළඟට මේ එයා මේ අනිත් එක්කෙනා ද්වේෂ එක්කෙනාත් අතු ගන්නකොට බලාගත හැකි පලාතක ඉන්න බෑ. පලාතක ඉන්න බෑ. ඉදලෙන් ගහනවා පොළවට. කොස්ස දුන්නොත් අනිනවා අල්මාරි ඔක්කොම ඉවරයි. පුටු කකුල් කඩලා තමයි නවත්තන්නේ. අනින නෑ නතු ගන්න. නෑ නතු ගන්න. ඒ අතු ගෑවිල්ලේ කිසි පිළිවෙලක් නෑ නේ. තව එක්කෙනෙකුට අතු ගන්න දේවල් ඉතුරුයි. හැබැයි ඉතින් අතු ගන්නවා. ආත්මිටි කකා අතු ගන්නවා. නේ. දේශ චරිත. අතු ගන්න කොට බලාගත. චරිතය අඳුර ගන්න පුළුවන් අතු ගන්නකොට. මෝහ චරිතෙත් බලාගත හැකි. හොඳට කොහොම හරි අර මෙතන ඉදල් පාරයි අතන ඉදල් පාරයි නේ. එහෙම ගහලා අන්තිමට කුණු ටික අතු ගාපු එක මැදෙන් අරන් යනවා. ආයේ වට්ට හත් පොලේම ගා ගන්නවා කියන්නේ අපි. බලාගත හැකි අතු ගාලා ඉවර වෙනකොට. මොකද ඇතුළ වැඩ කරන අතු ගෑවිල්ලේ. මතක තියාගන්න මේ එළියට ප්‍රකට වෙන්නේ කෙනෙකුගේ අභ්‍යන්තරික චරිතේ. අභ්‍යන්තරික ලක්ෂණ. ඊළඟට තව ඕනනම් පුළුවන් නිදා ගන්න කොටත් බලාගත හැකියි. චරිතේ සබ්කොන්ෂස් එක වැඩ කරනවා නිදා ගන්න කොට. දැන් රාග චරිත බහුල අය නිදා ගන්නකොට විශේෂ ලක්ෂණයක් තමයි මේ ඒගොල්ලොන්ගේ ඇම්දේ ඇතිරිල්ල පොඩ්ඩක්වත් එහෙම වෙන්නේ නැති වෙන්න. කොට්ටේ හරීම මේ එක පිළිවෙලට නීට් කියන්නේ උපරිම නීට්. පෙරෝපු රෙද්දත් එහෙමයි. නේ? නිදාගත්ත වගේම නැගිටින්න තමයි යාගේ හැමතිස්සෙම උත්සාහය. එනේ ඇලීම් බහුල කෙනාගේ ස්වභාවය යා නිදාගෙන ඉන්න රටාව නිරීක්ෂණය කරාම අඳුර ගන්න පුළුවන්. තව සමහරව ඉන්නවා නිදාගෙන පැයකට පස්සේ ඇඳට අනිනවා දාත් පිටි කනවා දහඩිය පෙරාගෙන නැගිටිනවා ආයෙ නිදා ගන්නවා බය වෙලා නේ. ඒ ද්වේෂ චරිත. උදේට ඇඳ දිහා බැලුවම් 18 සන්නිය නටලා වගේ. නේ. කෝට්ට කාලා නේ. බෙඩ් සීට් එක වෙන පැත්තක මිනිහා නිදාගත්තේ දකුණට ඔළුව දාන් නැගිටිනකොට උතුරේ ඔළුව උතුරට ඒ කියන්නේ ඔක්කොම අනිත් පැත්ත පෙරලලා තමයි එළි වෙනකොට තියෙන්නේ. හොයාගත හැකි. තමන්ගේ චරිත මොනවද කියලා හොයාගත්ත හරි ලේසි හොයාගන්න. මේ එච්චර අමාරු දේවල් නෑ. චරිත හොයාගන්න එක අමාරු නෑ. මෝහ චරිතය නිදා ගන්නකොට අපි කියන්නේ පෙරේතයා පොළවේ ගැහුවා වගේ කියලා. හතර ගාතේ දාගෙන ඇඟේ ඇඳුම නැහැ. කට ඇරගෙන කෙල පෙර හොඳට බලන්නකො නිදා ගන්නකොට. මෝහ චරිත ඒ කියන්නේ මෝහයේ ස්වභාවය ලැජ්ජාවක් නැහැ. බයක් නැහැ නේ. තන නොතන තේරෙන්නේ නැහැ. මේ නිදාගන්නේ කොතනද කියලා මතක නැහැ. කොටින්ම මං නිදි කියලාවත් මතක නැහැ. තේරෙනව නේද මං කියන එක? ඒ නිසා මේ මෝහ චරිතයගේ ලක්ෂණයත් හරියට හොයාගත හැකි නිදාගන්න විදිහ. දැන් මං ඔය කිව්වේ තමන්ගේ චරිතය අඳුරා ගන්න මොනවද නිමිති ටිකක්. මෙහෙමත් කියන්න පුළුවන් තමයි මගේ ඔය ඔක්කොම තියෙනවානේ. ඒක සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරුන්ගේ ඔය දෙකක් බලවත් ආ ඉන්නවා. සමහරු ගොඩක් වෙලාවට දෙකක් තමයි බලවත්. සමහරු ඉන්නවා මෝහයයි රාගයයි බලවත්.
සමහරව ඉන්නවා මේ මෝහයයි ද්වේෂයයි බලවත්. මොකක් එක්කත් මෝහය තියෙනවා. රාගය යමක් තියෙනනම් එතන අනිවාර්යයෙන්ම මෝහය තියෙනවා. ද්වේෂය යමකෙකුගේ බලවත් නම් එයාගේ මෝහයත් අනිවාර්යයෙන්ම තියෙනවා. මෝහය බලගත්තු මෙක්කෙනාට අනිත් දෙකත් ස්ථිරවම තියෙනවා. ඒ දෙකේ ඩිසිප්ලින් එකක් නැහැ. ඒක වෙලා තියෙන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ හැමෝගෙම බලගතුව වැඩ කරන එකක් තියෙනවා. එකක් තියෙනවා. ඒක හරියට මේ වගේ අනිත් ඒවා නෑ නෙමෙයි කියන්නේ තියෙනවා. හරියට දැන් කැඳවල බත් තියෙන්නේ. නේද? කැඳවල තියෙන මොනවද? බත්. හැබැයි කැඳවල බලගතු මොකද්ද? බද්ද කැඳද? දියරනේ. අන්නේ වගේ. අනේ වගේ රාගයාගේ ද්වේෂය තියෙනවා. නමුත් බලවත් මොකද්ද? රාගය. රාග චරිතයාගේ මෝහය තියෙනවා. නමුත් බලවත් රාගය. මෝහය අනුසංගිකයි. මෝහ චරිතයාගේ මෝහය බලවත් තියෙනවා. හරියට අර කැඳ වගේ. ඒ අතරේ බතුත් ටිකක් තියෙනවා නේ. කැඳේ බතුත් ටිකක් තියෙනවා. තේරුණාද මං කියන එක? මේක හරියට ඔලුවට දාගන්න. නැත්නම් කෙනෙක් පටලා ගන්න පුළුවන් ඒකයි. මේවා මිශ්‍රණයක් එක්ක තියෙනවා. දැන් බත් වලක් තියෙනනේ කැඳනේ. බත් වලත් කැඳ තියෙනවා. හැබැයි එතකොට අපි කැඳ ගැන කතා කරන්නේ නෑ. අපි කතා කරන්නේ බත් ගැන විතරයි. මොකද බත් වැඩි. කැඳ ගතියක් අනිවාර්යෙන් හැම බතකම තියෙනවනේ. ඒකනේ අපි බත යුවන් ඉස්සර වට්ටිය දාන්නේ නේ. වට්ටියකට දාලා කූරු ගන්නවනේ නේ. දැන් නේ ඉතින් ඔය මේ කෙලින්ම රයිස් කුකර් එකෙන් බෑවා. ඒක මේ සුඩු තියාගත්තා කෑවනේ. ඉස්සරේම නෙමෙයි මේක මැටි අට්ටියේ වියලා දර ලිප්පල ගින්දර ගහගෙන දුම් කකානේ. අන්තිමට මේකට කැඳ වැඩි නම් හලනවා වට්ටියකටනේ. අර බටපොතු වලින් හදපු වට්ටියක් තිබුණා. ඕකට කූරු ගන්නවා. අම්මලා එහෙමනේ කරන්නේ. කූරු ගන්නවා. කූරු ගාලා නිවෙන්න අරනවා කියලා. ඒ කියන්නේ කැඳ ටික වාෂ්ප වෙලා යන්න සලස්සනවා. ඒ කියන්නේ බත් වලත් කැඳ තියෙනවා. ඒත් බලවත් මොනවද? බත්. ඒ වගේ මෝහ චරිතයාගේ ද්වේෂය තියෙනවා. ඒත් බලවත් මොනවද? මෝහය. මේ Taman දකින්න. ඕකට අවශ්‍යයි මොකද? සෑම ඉරියව්වකම සිහිය සහ නුවණ පවත්වා ගැනීම නේ. ඕකට අවශ්‍යයි සෑම ඉරියව්වකම සිහිය සහ නුවණ පවත්වා ගැනීම. නුවණ තිබුණත් මදි. මොකද ඕනේ? සිහිය ඕනේ නේ. සිහිය ඕනේ. සිහිය තිබුණට මදි. බලන් හිටියටම තේරෙන්නේ නෑ. නුවණත් ඕනේ. දෙකම ඕනෙකට. ඕකට කියනවා මොකද්ද? විදර්ශනා නේද? විදර්ශනාව තියෙනවා. ඒ කියන්නේ දිනපතා ජීවිතේ සෑම දෙයක් එක්කම අපට විදර්ශනාවක් තියෙන්නට ඕනේ නේ. ඉරියාපතයේදී නේද? ඊළඟට කායගත සතියේදී මේ හැම එකකම සිහිනුවන පවත්වා ගන්න. එක නිවන් දකින්න මගක් නේ ඒකනේ. ඒකායනෝ අයං මග්ගෝ නේ. නිවනට අපි පමුණුවාලන එක මගක් නේ විදර්ශනාව. එක මගක්. එක බලගත්ු මගක් නේ. එක ප්‍රබල මාර්ගයක් නේ නිවනට අපි පමුණුවාලන විදර්ශනා නුවණ කියන්නේ. එතකොට අපි සතර සතිපට්ඨානයම එතකොට අපි ගාව වැඩෙන්න ඕනිද නැද්ද? වැඩෙන්න ඕන. කය ගැන සිහිය තියෙන්න ඕනි, වේදනාවන් ගැන විඳීම් ගැන සිහිය තියෙන්න ඕනි, හිත ගැන සිහිය තියෙන්න ඕනේ, හිතේ පහළ වෙන සිතුවිලි ගැන, ඒවත් ධර්ම ගැන සිහිය තියෙන්න ඕනේ නේ. මෙහෙම සිහිනුවන දෙක දියුණු වෙනකොට අපට අපේ වහම වෙනවා. අපට අපේ වහම වෙනවා. අපේ චරිතය හමු වෙනවා. අපේ චරිතය අපිට හමු වෙන්නේ නැති තාක්කල් අපිට අපිව අවබෝධ වෙන්නේ නැති තාක්කල් දුක අවබෝධ කරගන්න හම්බෙන්නේ නෑනේ. දුකට හේතු අවබෝධ කරගන්න හම්බෙන්නේත් නෑ. දුකින් නිදහස් වීමක් වෙන්නේත් නෑ. මොකද හේතුව දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් අපිට අවබෝධ වෙන්නේ නෑනේ. අවබෝධ වෙන්නේ නෑ. ඉතින් අප තුලින් තමයි ධර්මය දකින්න. අප තුලින්ම තමයි මේ සියලු සත්‍යයන් දකින්න ඕනේ අපි.
මේ සියලු ධර්මයන් අප තුල තියෙනවා. ඉඳ හොඳට සිහිනුවණින් තමන් ගැන කටයුතු කරන්න. තමන්ගේ දිනපතා කටයුතු කරන්න. සිහිය නුවණ දියුණු කරන්න. එතකොට චරිතය හොඳට වැටහෙන ගනී. හැසිරීම හොඳට වැටහෙන ගනී. භාග්‍යවතුන් වහන්සේ එළිය උපමා අරගෙනත් අපේ චරිත ස්වභාව ගැන කතා කරපුවා තියෙනවා නේ. අඹ උපමාව, වලාකුළු උපමාව නේ. දැන් වලාකුළු උපමාවේදී භාග්‍යවතුන් වහන්සේ සමහර චරිත ගැන තමයි කියන්නේ. මොකද ගජ්ජිතා හෝති නේව වස්සිතා නේ. ඒ කියන්නේ ගර්ජනා කරන වලාකුළු තියෙනවා හැබැයි වහින්නේ නැහැ. ඒ වගේ අපි ගාව තියෙන චරිත ස්වභාව තියෙනවා කයිවාරු තියෙනවා වැඩ නැහැ. කට ඇරියොත් බනම තමයි. නේ පටන් ගන්නෙ නමෝ බුද්ධාය කියලා. ඉවර කරන්නේ තෙරුවන් සරණයි කියලා. නමුත් ඒ අතරතුර ඒවා ධර්මයකට අයිති නෑ. සත්පුරුෂකමවත් නෑ. එතකොට ඒ වගේ අය ගර්ජනා කරන වහින්නේ නැති වලාකුළු වගේ නේ. ගජ්ජිතාච හෝති නේව වස්සිතා. ඒ කියන්නේ වහින්නේ ගර්ජනා විතරයි. අහුවත් ධර්මයෙන්ම තමයි කතාවනේ. ඒ ප්‍රායෝගික ජීවිතයේදී ධර්මයක් නැහැ. ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්නේ ධර්මෙන් නෙමෙයි පිටින්. සමහර වලාකුළු තියෙනවා වස්සිතාච හෝති නේව ගජ්ජිතා. සමහර වලාකුළු වර්ෂාව පතිත කරනවා. හැබැයි සද්ද නැහැ. සද්ද නැහැ. ගොරවිලි නැහැ. අකුණු සැරවල් නිකුත් කරන්නේ නැහැ. ඒ වගේ සමහර පුද්ගලයොත් ඉන්නවා නේ. ලොකුවට කියවන්න යන්නේ මන් ධර්මයේ පුහුණු වෙනවා මම දැන් ඉතින් නිතරම සතිපට්ඨානෙන් තමයි නේ. දැන් ඉතින් අපි විපස්සනාවම තමයි එහෙම කියවන්නේ. හැබැයි පුහුණු වෙනවා. ඒගොල්ලෝ කොයි වගේද? ගොරවන් නැතුව වහින වලාකුළු වගේ නේ. වැසි වස්සන ගොරවන් නැතුව වැසි වස්සන වලාකුළු වගේ. දැන් ඔබට බලාගත හැකි තමන් කොතනද කියලා නේ. තමන් කොතන. ඊළඟට සමහර වලාකුළු තියෙනවා නේව වස්සිතාච නේව ගජ්ජිතාච. ඒ කියන්නේ ගර්ජනාත් නැහැ වැහිත් නැහැ. දෙලොවටම නැති උන් ඉන්නවානේ. බණ කතා කරන්නෙත් නැහැ, බණක් අහන්නෙත් නැහැ, බණක් දහමක් පිළිපදින්නෙත් නැහැ. ಗುಣධර්ම ගැන කතා කරන්නෙත් නැහැ, ಗುಣධර්ම ඇත්තෙත් නැහැ. සීල ගැන සාකච්ඡාත් නැහැ, සීලයක් ඇත්තෙත් නැහැ. හරි? ඒ මොන වගේද? ගර්ජනාවකුත් නැති, වැහිත් නැති වලාකුළු වගේ. ඔය තියෙන්නේ නේ සමහර වලාකුළු ආස තියා බලන් සුදු පාටට තියෙන බුලුන් කුට්ටිය වගේ. ගර්ජනාත් නැහැ, වහිත් නැහැ. නේ? පුද්ගලයොත් එහෙම ඉන්නේ. පුද්ගල චරිතත් එහෙම තියනවා නේ. ඕන් ඉඳලා හිටලා හම්බෙනවා. සමහර වලාකුළු තියනවා ගර්ජනා කර කර වහිනවා. ගජ්ජිතාච හෝති වස්සිතාච හෝති. ගර්ජනාත් පවත්වනවා, වර්ෂාවත් පතිත කරනවා නේ. වර්ෂාවත් පතිත කරනවා. ඒ වගේ ධර්මය පැහැදිලි කරනවා, ධර්මය සාකච්ඡාවට ලක් කරනවා, කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඒක පිළිපදිනවා, පුහුණු වෙනවා. දැන් ඔබට තීරණයක් ගන්න පුළුවන් ඔබ කොයි જાතියේ වලාකුළක්ද බලන්න පුළුවන් නේ. මම අකුණු ගිගුරුම් නැති වැහිත් නැති වලාකුළක්ද? මම වැහි තියෙන ගිගුරුම් නැති වලාකුළක්ද? මම ගිගුරුම් තියෙන වැහි නැති වලාකුළක්ද? මම වැහි ගිගුරුමුයි දෙකම තියෙන වලාකුළක්ද නේ? තමාව අඳුනා ගන්න. අඹ සූත්‍රයේ අඹ ගැන උපමාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සමහර
අඹ තියෙනවා ඉදිලා වගේ පේන අමු අඹ. නේ? එහෙම අඹ තියෙනවා. බැලු බැල්මට ඉදිලා වගේනේ. හැබැයි කපල බැලුවහම අමුයිනේ. යන බැලු බැල්මට පොත්ත සම්පූර්ණ කහ පාටයි හොන්දට තියනවානේ. බැබලි තියෙනවා. කැපුවාම අමයි. කන්න බෑ. එනට අපි ඔය ගම්වල කියන්නේ උනාලු වෙලා කියලානේ. නිකන් අර වැස්සට අවුවට දෙකටම අහුවෙලා තැම්බිලා ගියාම කියන්නේ එකක් තියෙන්නේ නේ. හැබැයි එළියෙන් කහ පාටයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි සමහර චරිතත්. සමහරුන්ගේ චරිත එළියට හොඳට ඉදුණු බව, මෝරපු බව, පැසුණු බව නේද? පේනවා. හැබැයි ඇතුළ අමුයි නේ. අමුයි. නොමේරු චරිත. අපරිණතයි නේ. ඇසුරු කරලා බලන්න ඕන දවස් 10ක් තියෙන ධර්ම ප්‍රබෝධය ඇතුලේ. කොච්චර වැඩිලාද කියලා බලන්න ඕනේ. දවස් 10ක් අත ඇසුරු කරන්න ඕනේ. නැතුව නම් බෑ. මොකද බැලු බැල්මට සම්පූර්ණ ඉතින් ධර්මයම තමයි. නේ. හොඳට පහදිනවා. හරියට පහදිනවා. දැන් සමහර අඹ තියනවා කියලා තථාගතයන් වහන්සේ වදාලා ඒවා මේ අමු වගේ පේන්නේ. හැබැයි කැපුවහම ඉතිලා. නේද? අමු වගේ පේන ඉදුණු අඹ තියෙනවා. එහෙම අඹත් ඔය අඹ ගොඩවල් වලදී අපිට ගොඩක් මගේ ඇරෙනවානේ. ගොඩක් මගේ ඇරෙන මොකද හොඳ අවංක මුදලාලිලා දෙන්න හැදුවත් අපි ගන්න කැමති නැහැ. මොකද කොළ පාටයි. මුදලාලි බොරු කියන්නේ පාමුයිනේ ඕක. ඔය කහ පාට එකක්ම දෙන්න කියලා අර නොයිදුණු ඒවා අරන් යනවා. මොකද ගොඩාක් අය එළියෙන්නේ තීන්දුව ගන්න. එළියෙන් තමයි තීන්දුව ගන්න. මොකද ඒව පේන්නේ නැහැ ඉදිලා කියලා ඒකයි ප්‍රශ්නේ. පේන්නේ නැහැ ඉදිලා කියලා බැලු බැලමට කොළ පාටයි. හැබැයි ඉදිච්චඹ. මිනිස්සුත් එහෙම නැද්ද? නෑ බැලු බැලමට එහෙම ලොකු සංවරයක් නෑ. අමුතු සීලාදී ගුණයක් පේන්නෙත් නෑ නේ. කතා කරන්නේත් ඔය සාමාන්‍ය විදියට. නෑ. ඇවිදින්නෙත් සාමාන්‍ය විදියට අමුතු විදියට ඇවිදින්නෙත් නෑ. හරි සාමාන්‍යයි. hina බෙබි ඔය කතා කර කර සාමාන්‍ය විදියට ඉන්නවා. හැබැයි අතුල හරිම ඩෙවලොප් වෙච්ච අය. මට හම්බෙලා තියෙනවා දැන් අපි සාමාන්‍ය බනිනවනේ ගොඩක් මිනිස්සුන්ට නේ. අපෝ අඳින හැටි කොණ්ඩේ හදලා අර පාටත් කරලා. හැබැයි අතුල හරි හොඳයි ඉන්නවා. සමහර කොල්ලෝ ඉන්නෝ කරා බුද්දා ගෙනියන්නේ. නම් බැලු බැල්මට අමු රස්තියාදු කාර්යය වගේ බොරු කියන්නේ. කේලන්නේ. වෙනානාචාර නැහැ, දුසිරිත් නැහැ. හරි හොඳ ක්වොලිටි තියෙන ළමයි. හැබැයි ඒගොල්ලෝ අර මේ බැලු බැල්මට ඒගොල්ලොන්ගේ ඒ ಗುಣ පේන්නෙත් නැහැ. පේන්නේ නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට ඒ වගේ ළමයි සමාජයෙන් කොන් වෙනවද නැද්ද? කොන් වෙනවා. ගෙදරිනෝ බානිනවානේ. කට ඇරියෝ බනින් තමයි කතාවේ. ඒත් මතක තියාගන්න. අමු වගේ පෙනුනට ඉදුණු අඹ තියෙන්න පුළුවන් නිගමන වලට එන්න එපා ගැඹුරු නිරීක්ෂණයක් නැතුව. මතු පිටින් බලලා තීන්දුව ගන්න එපා. ඔය අතරේ තියෙනවා අඹ බැලු බැල්මටත් අමුයි කැපුවාමත් මේවා කන්න නෙමෙයි අඹ අච්චාරු වගේ දාන්න හොඳයි. කන්න බෑ. ඒ කියන්නේ බැලුවමත් අමුයි කැපුවමත් අමුයි. ඒ කියන්නේ ගුණයක් ධර්මයක් පේන්නෙත් නෑ ගුණයක් ධර්මයක් ඇතුළෙත් නෑ. අමු වගේ පේන මොන අඹද? අමු අඹ. අමු වගේ පේන අමු අඹ. පළවෙනි වර්ගේ ඉදුණු වගේ පේන අමු අඹ. දෙවෙනි වර්ගේ අමු වගේ පේන ඉදුණු අඹ. තුන්වෙනි වර්ගේ අමු වගේ පේන අමු අඹ. ඔය අතරින් ඉඳලා හිටලා තියෙනවා ඉදුණු බව පේන ඇත්තටම ඉදුණු අඹ. ඉදුණු බව පේනවා. ඇත්තටමත් ඉදිලා. ඒ කියන්නේ ගුණය පේනවා ගුණය තියෙනවා. සීලය පේනවා සීලයක් තියෙනවා. ධර්මය පේනවා ඇතුලේ ධර්මයක් ඇත්තටම තියෙනවා. ඉදුණු බව පේනවා ඇත්තටම ඉදිලා. අඹ සූත්‍රයනේ.
ඔය ටික ඔක්කොම අහන් ඉඳලා මෙහෙම හිතන්න එපා අපේ මිනිහා මොන අම්බයක් වගේද වැඩක් නැහැ. ඕ වැඩක් නැහැ. ජීවිතේම දැන් හොයනේ දඟලන්නේ. දැන් අවුරුදු 20 හොයපු අය ඉන්නවා. 30 හොයපු අය ඉන්නවා. හොයාගත්තයි. දැන් ප්‍රශ්නේ විසඳිලායි. නේද? දැන් හොයාගන්න තමන් මොන අම්බයක්ද කියලා එච්චරයි. දැන් ඔය ඇති ළමයි ගැනයි, මිනිස්සුયો ගැනයි නේද? අල්ලපු ගෙදර උන් ගැන හෙව්වනේ ඇති වෙන්නේ. දැන් තමන් ගැන හොයාගන්න. තමන් ගැන හොයාගත්තොත් මං හිතනවා මේ ආත්මේ නිමා වෙනකොට අඩුම සෝතාපන්නවත් වෙලා මැරෙන්න පුළුවන්. සතර අපායවත් දොර වහගෙන මැරිලා යන්න පුළුවන්. අන්තිම අවුරුදු 20 හැරි තමන් ගැන හොයන්න පටන් ගත්තොත්. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් ඒකාකාරව පිහිටත්වා උතුම් මහා මහ නිර්වාණ ධර්මයේම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවබෝධ කරගන්නට එකම සද්ධර්ම මණ්ඩපයකදීම ධර්ම අවබෝධ ලබන්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. වන්දනා කරන්න එක විටම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තුනුරුවන් සරණින් ධර්මාවබෝධයම උදා වේවා.